හොඳයි. එහෙනම් අපි ගලාති පොතේ 6 වෙනි එහෙම නැත්නම් අවසාන පරිච්ඡේදයට අපි ඇවිල්ලා. හොඳයි. right. හොඳයි අපි කියමුද 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ආත්මික වූ නුඹලා නිත්‍යමේ ආත්මයෙන් යුක්තව එපද කෙනෙකු හරවා ගන්නවා. නුඹ පරීක්ෂාවට නොකැමිනෙන පිළිස බලා ගනින්න. හොඳයි. පුතා වෙන version එකක් කියන වෙන තව වෙනස් විදිහට පරිවර්තනයක් තියෙනවා. වෙනස් පරිවර්තනයක් තියෙනවා. ක්‍රිෂාන්තිගේ පරිවර්තනය කියවන බං ප්‍රසිද්ධ පරිවර්තනය. සහෝදරේ මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් කියවන කෝච්චියක් නැවතුණා වගේ. හරි. සුද්ධාත්ම දීමනාව ඇති ඔබ මුදුකමින් ඔහු යහමඟට හරවාගත යුතුයි. ඔබද පරීක්ෂාවට නොයැටෙන පිණිස ප්‍රවේශම් වන්. හරි පළවෙනි කරන්නේ ටික හරි. ඒකේ තියෙනවා මෙහෙම. යම් කිසි කෙනෙක් පාපයෙන් නැත්තම් වැරදි දේවල් වලින් ඕවර්ටේකන් කියන්නේ අර ඕවර්ටේකන් හසු වෙලා කියනකොට ඒක නිකන් අර වෙලාගෙන සිටිනවා නම් අන්න හරි. යම් කිසි කෙනෙක්ව පාපය වෙලාගෙන සිටිනවා නම් ඒ කෙනාව නැවත ස්ථාපිත කරන්න. යහමඟට හරවන්න නෙමෙයි. වැරදි ට්‍රාන්ස්ලේෂන් එකේ. රෙස්ටෝ කියන්නේ ඒ කෙනාව නැවත ස්ථාපිත කරන්න. ඒකෙන් අදහස් කරනවා මොකද්ද මේ කතා කරන්නේ කා ගැනද? ක්‍රිස්තියානි අය ගැන. අනිභක්තික ගැන නෙමෙයි. යම් කිසි කෙනෙක් ක්‍රිස්තියානි කෙනෙක් චර්ච් එකේ ඉන්න කෙනෙක් හරියට ඉඳලා පාපයට වැටිලා එයා පාපයේ නැවත ජීවත් වෙනවා නම් ආත්මිකව සිටින නුඹලා නේද? ආත්මික වූ නුඹලා. ඒ කියන්නේ ආත්මිකව වර්ධනය වෙලා ආත්මයන්න් වහන්සේ තුල ජීවත් වෙන ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ජීවත් වෙන නුඹලා, ඒ කියන්නේ ආත්මිකව ජීවත් වෙන අයට කියනවා ඒ කෙනාව නැවත ස්ථාපිත කරන්න, නැවත රෙස්ටෝර් කරන්න. රෙස්ටොරේෂන් අර නැවත ස්ථාපිත කිරීමනේ. එහෙම කරන්න. හරිද? නැතුව එයා ගැන විවේචනය කරලා නේද? එයා ගැන විවේචනය කරලා එයා අයියෝ බලන්නකෝ අරයා හොඳට මනුස්ස දැන් වැටිලා එහෙම එහෙම කරනවට වඩා ඒ කෙනාව මෘදුකමින් හරිද? එතකොට කියනවා නුඹලා පරිස්සම් වෙන්න නුඹලා ඒ තත්ත්වයට නොවැටෙන පිණිස. හරිද? ඇයි එහෙම කියන්නේ? අපි කොහොමද වැටෙන්නේ? ගොඩනගන්න යනවනම් තදින් මෙහෙම කරගෙන ආවේ නැත්තම් දෙකක් දෙනවා එහෙම කියාගෙන ගියොත් වැටෙන්නේ නැහනේ අපි. නමුත් අපිට කියලා දෙන්නේ කොහොමද? මෘදුකම. මේ කියන්නේ මොකද්ද? එයාත් එක්ක ආදරෙන් කතා කරන්න. එයාත් එක්ක හොඳින් කතා කරන්න. එයාට කියලා මේ තේරුම් කරලා දෙන්න. ඔයා කරන දේ වැරදි. ඔයා කරන දේ තුල තියෙන්නේ වැරද්ද. ඒක නිසා ඔයා එයාත් එක්ක මෘදුකම කතා කරනකොට සමහර විට එයාට පුළුවන් වෙනවා සමහර විට අර කෙනාවත් ආපහු එතනට කරගන්න. හරි. මෘදුකමින් කරන්න ගියාම තමයි ඒක වෙන්න පුළුවන්. ඒ නිසා පාවුතුමා කියනවා එයාව නැවත ස්ථාපිත කරන්න නුඹලා. හැබැයි නුඹලා පරිස්සම් වෙන්න වැටෙන්නේ නැතුව නැත්නම් නුඹලා ඒකට වැටෙන්නේ නැති වෙන්න පරිස්සම් වෙන්න. හරිද? ඒතර ඒකෙන් අදහස් කරනවා මේ දේ කළ යුත්තේ ආත්මිකව වර්ධනය වෙච්ච අය. එතකොට තව කෙනෙක් දැක්කොත් දැනගත්තොත් අදහිලිවන්තෙක්
පාපයෙන් සහ වැරදි වලින් වෙලාගෙන සිටිනවා කියලා එයා මොකද කරන්න ඕන? මම එක දෙයක් කියන්න ඕගොල්ලන්ට මට මේ කියන්න පුළුවන් ඕගොල්ලෝ එහෙම නැති නිසා. හරි. දෙන්න නම් එපා හරිද? කිව්වට පස්සේ. තව කෙනෙක්ගේ වැරද්දක් දැක්කහම ඒ කෙනාට කතා නොකර තව අයට ඒ ගැන කතා කරන්න එපා. එතකොට තමයි ඒක ගොසිප්. ඕපාදූප. ලිඳ ළඟ සංගමේ. හරි. අද මාව එක්කෙනෙක් හම්බෙන්නවලු ලිඳ ළඟ සංගමේ. මම බොහෝම සුතුම්ම විදිහට දෙවියන් වහන්සේ මගේ ඉවසීමද වැඩි කරා. හරි. මම මුකුත් කිව්වේ නැහැ. හැබැයි මම ඒ එකට ආස නැහැ. සමහර පාස්ටර්ස්ලා එකට හරි ආසයි. ඒ දන්නවද? තව අයගේ දේවල් ඇවිල්ලා කියලා අරයා මෙහිමයි පාස්ටර් අරයා මෙහිමයි පාස්ටර් කියන්නේ මොනවද? ඒ කෙනා මට එතකොට වෙන්නේ ඒ කෙනාගේ වැරදි එයාට කියන්නේ නැතුව කිසි කෙනෙකුට කියන්න එපා. හැබැයි එයාට කියලා අහන්න නැත්තම් එතන මොකද කරන්නේ? සභාවේ නායකත්වයට ඒ දෙක කියන්නේ. ඒක ඕපදූපයක් විදිහට නෙමෙයි, යාව පහත් කරලා විනාශ කරන පිණිස නෙමෙයි, ගොඩ නගන පිණිස. එයාව රෙස්ටෝර් කරන පිණිස, එයාව නැවත ස්ථාපිත කරන පිණිස. ඒතර එයාට ගිහලා මෘදුකමින් කතා කරන්න ඕනේ අපි ඉස්සල්ලා. ඒත් එයා අහන්න නැත්තම් මොකද කරන්නේ? එයාව ස්ථාපිත කරන පිණිස ඒ අරමුණින් සභාවේ නායකත්වයට ඒක කියනවා. ඒක තමයි කරන්න ඕනේ. ඒතර ඒක ඕපදූපයක් වෙන්නේ නැහැ. සමහර අය දැන පුළුවන් මම කටවාගෙන ඉන්න මට මොකෝ. කියන දේ ඇහුවේ නැත්තම් ඕන කේල් මලක් කරගත්තායි කියලා අපිට ඉන්න පුළුවන්. අපිට මොකෝ අපි මොකටද ඔය සම්බන්ධ වෙන්නේ නැහැ නේද? අපි පැත්තකටලා අපේ වැඩක් බලාගෙන ඉන්නවනේ නේද? සභාවෙමද අපි ඉන්නවනේ. මෙතන කියන්නේ ඒකද කරන්න කියලා. ආත්මික වූ නුඹලා මෘදුකමින් ඒ කෙනාව නැවත ස්ථාපිත කරන්න. ස්ථාපිත කරන්න අපි ගිහිල්ලා රණ්ඩු සරුවලති කරගන්න අරගයි. හරි? මෘදුකමින් ස්ථාපිත කරන්න ගිහිල්ලා අනිත් එක නකොසගත්තොත් මොකද වෙන්නේ? එහෙම වෙනවනේ නේද? සමහර අවස්ථාවල ඒව වෙනවා. අපි යනවා හොඳින් කියලා දෙන්න අනිත් එක්කෙනා ගන්නවා පොස්ස. එහෙම වෙලා තියෙනවා. ඉතින් දැන් එහෙම වුණාම අපිට තියෙන්නේ පොඩ්ඩක් සද්ද නොකර ඉඳලා රණ්ඩුවට යන්න නැතුව ඔපොඩු බැලන පොඩේ නායකත්වෙට කියලා. එතනින් එක එයාගේ ක්ලෝස්. ඒක නගි නිදහස්. හරි. හොඳයි. හොඳයි. අපි ඒකට නොවැටෙන පිණිස පරිස්සම් වෙන්න ඕනේ. අර යත් එක්ක මේ පිටි පාටි දාන්න යන්න එපා. පිටි පාටි කිව්වේ පාම් පිටි පාටි නෙමෙයි අර පිටි අනුකම්පා කනගාටු වෙනවා. එයා කියනවා මම මේ දේ කරන්නේ බලන්නකෝ මට මෙහෙමනේ අනේ බලන්නකෝ ඔයාට මෙහෙමනේ. ඒක දෙන්නම අඬනවා. දන්නේ නැහැ ටික වෙලාවකින් මෙයාත් එතනටම ගිහිල්ලා. බේරගන්නයි මෙයා ගියේ. බලනකොට මෙයා එතනට ගිහිල්ලා. හරි? ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලට අහු වෙන්න එපා. right. ඊට පස්සේ දෙවෙනි පදේ මොකද කියන්නේ? එකිනෙකාගේ බර උසුලා එසේ ක්‍රිස්තුස් වහන්සේගේ දිවස්තාව සම්පූර්ණ කරපාන. අන්න දැන්. එකිනෙකාගේ බර උසුලා එසේ ඒ කියන්නේ එහෙම කරාම මොකද වෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපල්ලා කියලා. දැන් යේසුස් වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරා. යේසුස් වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නේ? ඒ කාගේ ව්‍යවස්ථාවද?
මෝසස්ගේ ව්‍යවස්ථාව. යේසුස් වහන්සේ මෝසස්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරා. එහෙම කරලා යේසුස් වහන්සේ අපිට දුන්න ව්‍යවස්ථාවක්. අපිට කියනවා පාවුලතුමා නුඹලා දැන් එකිනෙකාගේ බර උසුලා යේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපළා. මොකද යේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව? යේසුස් වහන්සේගේ ව්‍යවස්ථාව මොකක්ද? යේසුස් වහන්සේ ව්‍යවස්ථාවක් දුන්න දන්නවද? මන්නේ මේක බයිබලයේ කියන්නේ මේ. මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපළා. අපිට කියන්නේ. මොකද ව්‍යවස්ථාව? හොඳයි යේසුස් වහන්සේ දුන්න ආඥාව මොකක්ද? අලුත් ආඥාවක් දුන්නා. හා? යේසුස් වහන්සේ දුන්න ආඥාව. මොකද්ද? මොකද්ද ප්‍රේම කරන මොකද්ද? මුළු සිතින් ඒක දුන්නේ මෝසස්නේ. නෑ ඒක දුන්නේ මෝසස්. යේසුස් වහන්සේ දුන්නේ මොකද්ද? පෙරලා කියවරම ගමු මොනේ නැත්තම් නිකන් කිව්වොත් හරියන්නේ නෑ. යෝහන් පොතට පෙරලා. ඕම තියාගන්න අත වෙතෙන්ට යනවා අපි. යෝහන් පොතට පෙරලා. යේසුස් වහන්සේ දුන්න ආඥාව. යෝහන් පොඩ්ඩක් යෝහන් 13:34 යෝහන් 13:34 අන්න දැන් අලුත් ආඥාවක් යේසුස් වහන්සේ දුන්නා. අලුත් ආඥාවක්. මොකද අලුත් ආඥාව? යේසුස් වහන්සේ අපිට ප්‍රේම කළා මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්නයි අලුත් ආඥාව. යේසුස් වහන්සේ කොහොමද අපිට ප්‍රේම කළේ? ඇයි යේසුස් වහන්සේ අපේ ජීවිතේ පූජා කරේ? කොහොමද? මොකද්ද වුනේ වෙලාව? අපේ පාප බර උන්වහන්සේ ඉසුලුවා. හරිද? පුරුෂය. හරිද? ඒතර උන්වහන්සේ අපගේ බර ඉසුලුවා. පාප බර ඉසුලුවා. ඒතර අපිට කියනවා මොකද්ද? එකිනෙකාගේ බර උසුලා මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපළා. ඒ කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේ අපි වෙනුවෙන් පාප බර උසුලලා අපිට සහනය දෙන්න උන්වහන්සේගේ ජීවිතය දුන්නා වගේ අපිට කියනවා එකිනෙකාගේ බර උසුලන්න කියලා. ඒක කොහොමද කරන්නේ? එකිනෙකාගේ බර උසුලන්න කියන්නේ කොහොමද? කවුරු එක්කෙනෙක් පාසලයක් අරන් යනකොට ඒක බර උසගෙන ගිහලා පුතා ගෙදරින් තියන්නේ. බර නිසා. නෑ සමාව දීමට වඩා වෙන දෙයක්. ඔව් කොහොමද අපි කරන්නේ? ප්‍රැක්ටිකලි කොහොමද කරන්නේ? ප්‍රායෝගිකව කොහොමද ඒක කරන්නේ? උදාහරණයක් කියන්න. ඔව් පීඩාවකට මුහුණ දෙන කෙනෙක් ඉන්නවා. හරි. දැන් ප්‍රශ්නයක් පීඩාවකින් ඉන්න කෙනෙක් ඉන්නවා. අපි මොකද කරන්න ඕනේ? දැන් එයාගේ බර උසුලනවා කියන්නේ මොකද්ද අපි කරන්න ඕනේ? හරි. ඒක කරාම හරි. කොහොමද බහුකාරයක් වෙන්නේ? ප්‍රායෝගික ප්‍රැක්ටිකල් මට කියන්නේ ප්‍රායෝගිකව මොකද කරන්නේ? දැන් හොඳයි. හරි. මෙහෙම දෙයක් කියමු. දැන් මම ගන්න අතර කෑ උදාහරණ. චර්ච් එකට එනවනේ නේද බ්‍රදර්? ලාල් ගුටානින් කාත් එක වැඩි කතා කරන්නේ බ්‍රදර්. දැන් යාට තියෙනවා ලොකු පීඩාවක් කියලා ඔයගලන්ට ආරංචි කරනවා. මොකද කරන්නේ? ඉස්සල්ලාම ගිහලා හම්බ වෙන්න ඕන. මොකද යාඥා කරන්න අතිස්ස අපි දැනගන්න බෑ මොකක්ද අවස්ථාවේ කියලා.
එයාම කියලා හම්බෙලා අහන්න ඕනේ. ඇයි බද මොකද්ද වගේ ප්‍රශ්නේ මොනවද අපේ මොනවද වෙන්නේ මොකද්ද උගාගේ වගේ ප්‍රශ්න මොකද්ද පීඩාව? ඊට පස්සේ එයා කියනවා මොන කියනවා. රයිට් ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්සල්ලාම යා වෙනුවෙන් යාඥා කරන යත් එක වාඩි වෙලා. අපි ස්වාමීනි අපි ඉස්සල්ලාම වහන්සේ මේ දේ බාර කරනවා කියලා ඉස්සල්ලාම යත් එක එකතු වෙලා යාඥා කරනවා. මොකද එතකොට යාට ලොකු සාහනයක් එනවා. ඒ වෙලාවේ. හැබැයි අර උත්තරය ඇවිල්ලාද? නෑ. තාම එයා තමයි උස්සගෙන ඉන්නේ බාර. දැන් මොකද කරන්නේ? අපි ගිහිල්ලා කියන රයිට් අපිට මේ ප්‍රශ්නේදී බ්‍රදර් අපිට මෙන්න මේ දේ කරන්න පුළුවන් ඔයාගෙන. අපේ තව එක්කෙනෙක් මේ දේ කරන්න පුළුවන් මට මේ දේ කරන්න පුළුවන් අපේ තව එක්කෙනෙක් ඉන්නවා එයාට මේ දේත් කරන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? අපි එයාගෙන් ලෝඩ් එකක් අපි අරගත්තා. හරි? තේරුණා? නේ? දැන් අර ශ්‍රීලංකා හොස්පිටල් එකේ ඉන්න වෙලාවේ නේද? කෑම සප්ලයි කරානේ 3-4 දිනක්. ඒ මොකද? බර උසුලා ගත්තා. නේ? එයාට තිබිච්ච බරක් අපි උසුලා ගත්තා. එතකොට ඒ වගේ අපි එකිනෙකාගේ බර උසුලා ගන්නවා කියන්නේ එකිනෙකාට කාට හරි ප්‍රශ්නයක් පීඩාවක් ආපු වෙලාවක අපි ගිහිල්ලා ඒකේ කොටසක් අපි අරගන්නවා. අපිට පුළුවන් ප්‍රමාණය. ඒතර අපිට එක්කෙනෙකුට ඔක්කොම ගන්න බැරි වෙන්නේ. 5-6 දෙනෙක් එකතු වෙලා අපි කියනවා රයිට් ඔය වගේ මේ කොටසක් අපි අරගන්නවා. ඒතර මොකද වෙන්නේ? අරයට ලොකු සහනයක් ඇති වෙනවා නේ? හැබැයි ඉල්ලන් කාපුවා කියලා ගන්න ඕනේ නැහැ. සමහර මාසේ යාව මුස්සගෙන වනේ. ඔය ඒ ඉල්ලන් කන ඒවා තියෙනවනේ. මේ ළඟදීම දෙයක් වෙලා තියෙනවා. නේ? සමහර අයට විරුද්ධව ගිහිල්ලා නෑ ඕනේ නෑ. ඉල්ලන් කරන අවස්ථාවලදී ඒවා කරන්න අවශ්‍ය නැහැ. අපි සැබෑ පීඩනයක් ආව වෙලාවක කරතේ. රයිට් ඕකේ. හරි. තුන්වෙනි පදේ දැන් මෙන්න මේක කියන්න හොඳයි. තුන්. මොකද කියන්නේ? මක්නිසාද කියලා තිබුණා නේද? මක්නිසාද කියලා කිව්වොත් හැම වෙලාවෙම මේක ඉස්සල පදේට සම්බන්ධයි නේද? දැන් ඉස්සල පදේ මොකද්ද කිව්වේ? එකිනෙකාගේ බර උසුලා මෙසේ ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපළා. මක්නිසාද යමෙක් මොකද කිව්වේ? නොවන කෙනෙක් නම් මොකද ඒකේ තේරුම? මොකද ඒකයි ඉස්සල පදේ සම්බන්ධතාවය? අර දේවල් නොකර ඒවට අවුල් නොවි. මෙතන අහන්නේ මොකද්ද? යම්කිසි කෙනෙක් හිතනවා නම් එයා ලොක්කෙක් වැදගත් කියලා. හැබැයි ඇත්තටම එයා වැදගත් කෙනෙක් නෙමෙයි. එහෙමනම් එයා මොකද වෙන්නේ? එයාම රවට ගන්නවා. ඒ මොකද කතාවේ තේරුම? ඇයි මේ කතාව එතන කියලා තියෙන්නේ? පරික්ෂා වැඩෙන්නේ දෙන්නේ නෑ. ඒක නෙමෙයි. නෑ ඒක මෙතන කියන්නේ ඒක නෙමෙයි. එතන කියන්නේ යම් කිසි කෙනෙක් මේක කියන්නේ මෙන්න මේ විදිහට. සමහර අය හිතන් ඉන්න ඒගොල්ලෝ හරි වැඩ්ඩෝ කියලා. බලනකොට මුකුත්ම නෑ හැබැයි හිතන් ඉන්නේ මං වැඩ්ඩක්. එහෙම හිතාගෙන ඉන්න කෙනා යාවම රවට්ට ගන්නවා කියලා තමයි මේ කියන්නේ. මං අහන්නේ මේ වගේ කතාවක් මෙතන කියන්නේ කොහොමද මේක කොහොමද ඉස්සරහට සම්බන්ධ වෙන්නේ? ini tuh nak sampai dekat dalam begini. Itu nih kan ada වෙනස් දෙයක් තියෙනවා. මේක වඩා වෙනස් දෙයක්. මෙතන කවදාවත්
මෙයා පාවුලුතුමා කියන්නේ. මට මේක අධ්‍යයනය කරනකොට තමයි තේරුනේ අද විතර නෙමෙයි එදා ඉඳලා තියෙනවා කියලා පාවුලුතුමාගේ කාලෙත් ඒ වගේ අය. ඔගොල්ලෝ දන්නවද මම අර උදාහරණේ ලාල්ව ගත්තේ ඇයි කියලා? ගොඩක් වෙලාවට සභාවේ කැපී පෙනෙන අයට නම් බර උසුලන්න ඕන තරම් අය ඉන්නවා. හරිද? සමහර වෙලාවට මම සෙමිනාර්ස් වලට යනකොට මම මේවා කොහෙට හරි යනකොට මම මේ මගේ පොඩි බෑග් එක ගන්න තියෙන්නේ මේක උස්සන්න මට දෙන්නේ නැහැ නේ. හරිද? මගේ අතපය හොඳට හයිය තියෙනවා තාම. අනේ දින්න පස්සේ මම මේක ඕනේ මට උස්සගෙන යන්න පුළුවන්. හරි? දැන් මම ගිහිල්ලා අර මොනාරි සෙමිනාර් එකට ගියා රිෂන් මොනාරි කරලා වයර් එකක් මේවා කරලා ඔතන අර ප්ලග් එකක් ගන්නවා මම ඉතින් වයර් එක හොයලා අරගෙන මම ප්ලග් බේස් එකක් අරගෙන උස්සගෙන දින්න පස්සේ දෙන්නද දැන් මෙච්චර වෙලා කාරිත් අය කරා කවුරුත් ආවේ නැහැ මම ගත්ත ගමන් මගේ ළඟට එනවා දුවගෙන මට කරන්න තිබුණේ මම කියන්නේ මොකක්ද දන්නවද ඒ කාලේ ඉඳලා තියෙනවා පාවුලුතුමාගේ කාලේ කට්ටිය කැපී පෙනෙන අයට නැත්නම් කෙනෙක් BMW එකේ නම් එන්නේ Benz එකේ නම් එන්නේ කාර් එකේ නම් එන්නේ එයාගේ බර උසුලන්න පොළේ ඉන්නවා හරි සාමාන්‍යයෙන් මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ බර උසුලන එක පැත්තකට දාන්න අයි ඒක කරන්නේ. අයි ඒක කරන්නේ. සමහර අය හිතනවා මම මොකටද යන්නේ බරවුස. මං කවුද? මං යාට ඔන්න මග ළඟට එන්න. යාට උදව් වුණා මම. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ හරි ලොකු මිනිස්සු කියලා. තේරෙනවද? උද්දච්චකම අහංකාරකම එයා හිතන් ඉන්නවා කියන මං හරි වැදගත් මිනිස්සෙක් ඉතින් මම යන්න ඕනේ නෑ එයා කකුල් දෙක ළඟට එයාට ඕනනම් උදව්වට මොකද මේ මිනිස්සයා අර සාමාන්‍ය කෙනෙක් නේ කවුරු හරි කෙනෙක් එහෙම හිතන් ඉන්නවා නම් එයා ගැන එයාවම රවට ගන්නවා මොකද අපි ක්‍රිස්තුස් වහන්සේ තුල එක සමාන අපි ඔක්කොම ක්‍රිස්තුස් වහන්සේ තුල එක සමානයි ඒ නිසා අර ලොකු පොඩි ભેද අරවා ભેද මුකුත් නැහැ. පාස්ටර්ද ගෝලයාද අතුගාන එක්කෙනාද අදාළ නැහැ. ඔක්කොම එකයි. ඒකට වැඩි ඔළුව හොල්ලන්නේ නැහැ වගේ. හෙල්ලෙන්නෙත් නැහැ. පාස්ටරුයි අතුගාන එක්කෙනයි දෙන්නම එකයි. ඔක ලේසියෙන් පාස කෙනෙක් කියන්නේ නැහැ. පාසෙක මම ආල්ලේප ලකයි අනිත් දෙන දින ආලේප නෙමෙයි වෙන මොනවද තියෙන්නේ? සිද්ධාලේප තියෙන්නේ. හරි. වෙලා තියෙන්නේ මේ අපි ලොකු මිනිස්සු කරගෙන මේ අපි මේක තමයි වෙලා තියෙන්නේ. අපි ඇත්තටම ලොකු මිනිස්සු නෙමෙයි අපි කවුද? වටිනවද මේ දේ කරන්න අපි? මම නම් වටින්නේ නැහැ. කියලා අපි මේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා අපිට දීමනාවක් හම්බෙලා අපි ඒක ක්‍රියාත්මක කරනකොට අපි නිකන් ඔයක ඔලුව දුමන ගත්තොත් එහෙම. හා? හරි හොඳයි. right යා. ඊට පස්සේ අන්න දැක්කද? තම තමා කරන දේ හොඳට හොදිසි කරලා බලන්න කියලා කියන හැමෝටම. හරි ඊට පස්සේ එවිට ඔබට වෙන කෙනෙක් ගැන නොව සමාජයට පමණක්ම පාරක්ව තිබේ. දැක්කා. ඒ මොකද ඒ කියන්නේ? ඒ මොකද ඒ කියන්නේ?
තම තමා කරන වැඩ තමන්ම සෝදිසි කරලා බලන්න. හරිද? හරිද? එතකොට මොකද වෙන්නේ? අනිත් කෙනා කරන දේ ගැන නෙමෙයි තමන්ගේ වැඩේ ගැනම තමන්ට ප්‍රීති වෙන්න පුළුවන්. rejoicing. මේකට උදව් කරානේ අරයට උදව් කරන්නේ වෙන කෙනෙක් කරපු දෙයක් ගැන මෙයා රිජොයිස් වෙනවා. දැන් ඒකක් කරාට කමන්නේ නැහැ. නමුත් අපිට කියලා තින්නේ වෙන කෙනෙක් කරපු දේවල් ගැන නෙමෙයි. Taman හරියට කරනවා නම් දේවල් ඒ වගේ වෙන අයගේ දේවල් ගැන නෙමෙයි අපි පාරට්ටු කර අපි මේ රිජොයිස් වෙන අපි ප්‍රීති වෙන්නේ අපි කරන දේවල් ගැනම අපිට ප්‍රීති වෙන්න පුළුවන්. හරිද? හරි. ඕකේ. right ඊට පස්සේ අන්න එකිනෙක කෙනා තම තමාගේ බර උසුලනවා. ඒකෙන් අදහස් කරන්නේ දැන් මෙතන ඉස්සල්ලාම කියවනේ අන්න එකිනෙකාගේ බර උසුලපල්ලා කියලා. ඉතින් අනිත් කෙනෙක් එකක් නේ. මේ කතා කරන්නේ ඒක නිසා තම තමන්ගේ බර තමන් උසුල ගන්න අනිත් එක්කෙනාව ගන්න එපා කියන එක නෙමෙයි ආ. මෙතන කතා කරන්නේ මොකද්ද? තමන්ගේම ලෝඩ් එක. ඒ කියන්නේ තමන්ගේ එකයි අනිත් කෙනෙකුට ගන්න පුළුවන් ප්‍රමාණය. අපි අරගෙන ඒ ගැන අපි ප්‍රීති වෙනවා. මට හැකි පමණින් මම මේ කෙනාට උපකාර කරා. මම එයාගේ දෙයට මම සහයෝගය දුන්නා. මම එයාට මේ ශක්තියක් දුන්නා. ඒ ගැන මම ප්‍රීති වෙනවා. ඊට පස්සේ වාක්‍ය ඉගෙන ගන්නා ඉගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා. එහෙම තියෙනවා. වචනය ඉගෙන ගන්නා මොකද්ද කියලාද? වාක්‍ය ඉගෙන ගන්නා ඉගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා. ඉගෙන ගන්න කෙනා උගන්නන කෙනාට සියලු යහපත් දේ වලින් දෙන්න. අර ඔය ක්‍රමයේ තමයි ඉස්සර තිබුණ ඉස්කෝලවල නේද? ඉස්සර ඉස්කෝලවල ටීචර්ස්ලට ගොඩක් සැලකුවා නේද? ගුරුවරුන්ට. මම කතා කරන්නේ ලෝකේ. ගුරුවරුන්ට දැන් සැලකන්නේ වෙන විදිහකටනේ. ටොක්ක්ක් දෙනවා, කුටියක් දෙනවා. පාරදි ගහනවා, චෙක්කලා දානවා, පොලිසිය වලට දානවා, එන්ට්‍රි දානවා. ඒ දන්නේ ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර ගුරුවරුන්ට මොකද කරේ? ඒගොල්ලන්ට උගන්වන නිසා මොකද්ද කරේ? ගෞරව විතරක් නෙමෙයි ඒගොල්ලන්ට ගොඩක් තෑගි භෝගයක් දෙනවා නේද ටීචර්ස් අර කියන්නේ. අවුරුද්ද යන්ති. තුන් දින දිනවා. right. දැන් ඒ වගේ වචනය උගන්වන කෙනාට දෙවියන් වහන්සේගේ වචනය මම මෙතන කියන්නම් මෙහෙම නිවැරදි වචනය උගන්වන කෙනා කෙනාට ඉගෙන ගන්න කෙනා යහපත් දෙයින් උතන කියනද හාස්කම් කරන එක්කෙනාට කියේ උතන තියනවාද ආලේපේ වැඩි කෙනාට කියලා ඇයි උතන තියන්නේ උගන්වන කෙනාට ඒ කියන්නේ අනිත් ඔක්කොටම වඩා එනම් උගන්වන එක මොකද ඔයාමට පෙන්වන්න බයිබලයේ වෙන කොහේ හරි ලියලා තියනවද වැඩි ඇයි හරි වචනේ ඉගෙනුව තමයි ඒ කෙනා වර්ධනය වෙන්නේ වචනය ඉගෙන ගැනීමෙන් විතරයි වර්ධනය වෙන්නේ.
කෙනෙක්ගේ ආත්මික ජීවිතය වර්ධනය වෙන්නේ හාස්කම් වලින්. මට එක්කෙනෙක් ඉඳන් කිව්වා අවුරුදු 10ක් චර්ච් එකට ගියා හැමදාම හාස්කම් දැක්කා කියලා. මගේ CD එකක් බලලා ගැලවීම ලැබුවා. අවුරුදු 10කට පස්සේ. අවුරුදු 10ක්. මාස අවුරුදු 10ක් මං චර්ච් එකට ගියා. හැමදාම හාස්කම කිව්වා දැක්කේ. මාස දෙකකට ඉස්සෙල්ලා වගේ CD එකක් බැලුවම ගැලවීම ලැබුවා. මම දන්නවා කවුරුද? ගුරුවරයා වචනේ උගන්වන කෙනා වැදගත් වෙන්නේ නිසා. ඔයගොල්ලෝ දන්නවද? දීමනාවලින් ගොඩක් අය දීමනා පස්සේ යනවා. හොඳයි. දැන් ඔයගොල්ලෝ මේ කතාව කියපු නිසා මම දන්නවා උත්තර දෙන්නේ නැහැ කියලා. අවංකව උත්තර දුන්නොත්, කාගෙන් හරි ඇහුවොත් ඕගොල්ලන් වැඩියෙන්ම ආස දීමනාව මොකක්ද කියලා. සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා දැන් ඇහුවොත් ඕගොල්ලන්ගෙන්. ඕගොල්ලන්ට මම එක දීමනාවක් දෙනවා ඒක අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා ආස කරන දීමනාව මොකක්ද කියලා ඇහුවොත් මොකද කියන්නේ? අවංකව කිව්වොත් දැන් බුරුඩිය සෝබන දාලා වෙස්පුණු දාන්න ඕනේ නැහැ. අවංකව කිව්වොත් මොකක්ද ඉල්ලන දීමනාව? විස්ඩම් ගිල්ලනවා. බුද්ධිය ඉල්ලනවා ස්කයිප් එකේ ඉන්නයි. හොඳයි. මං අහන්නේ දීමනා 9. word of wisdom උත් තියෙනවා. හරි. ආශ්චර්ය කිරීමනේ ගොඩක් අය ඉල්ලනවා සුව කිරීමේ දීමනාව මලවුන්ගෙන් නැගිටවන්න හාස්කම් කරන්න ඇයි ඒකට තමයි ගොඩක් අය ඒකට තමයි සෙනග අද්ද ගන්න පුළුවන්. තේරුණාද? සෙනග දෙන්නේ මොකටද? බිස්නස් කාර්ය තුන් හතර දිනක් වටපිට ගමන් නැද්ද? ඔගොල්ලෝ දන්නවද? මම පෙන්නන්න මේක පෙන්නන්න ඕනේ ඔයගලන්ට. ඔයගොල්ලෝ මේ හොඳට වචනේ හොයන අය නිසා. මේක ලෑස්ති වෙලා ආවනේ. සභාවේ සාපිත කරලා තියෙන දීමනා ටික කියන්නේ සභාවේ උන්වහන්සේ මේ දේ සාපිත කරපු දේ කියලා කියන්නේ. දෙක කොරින්තියක දීමනා 9 නෙමෙයි. දීමනා 9 ගැන නෙමෙයි මම කතා කරන්නේ. ඒක එපිස පොතේ දීමනා 5 තියෙනවනේ අර්ථනාර්ථ තෑගි 5 තියෙනවනේ අපොස්තල ප්‍රොෆෙට් ඒ කියලා ගුරුවරයා දින එකේ අන්තිමටනේ. ඒ දේම අපොඩ්ඩක් ඉන්න මම එපිසකට ගිහලා මෙතන තව සමහරක් එක කොරින්ති 12:8 එක කොරින්ති අන්න හරි එක කොරින්ති 12:8 මෙසි දෙවියන් වහන්සේ පළමු කොට ඒකේ දෙවනුව අනාගත වස්තුළු තුන්වෙනුව ගුරුවරුන් after that ඊට පස්සේ තමයි හාස්කම් කරන්නේ. ඊට පස්සේ තමයි සුව කරන්නේ.
මම මේක දැන් කතාවද ගුරුවරයා කියන කෙනාගේ වටිනාකම. මොකද ගුරුවරයා කියන කෙනාව සුළු ස්වභාවය. ඒක හිතනවා මේ ටීචර්ට 90 නෑ කියලා. ඒකද උගන්වනකොට අහිහිරි වැටෙන්නේ නැහැ, කිචි කැවෙන්නේ නැහැ, මයිල් කිලින් වෙන්නේ නැහැ. ඒක නිසා ඉතින් 90 නෑ නැත්නම් ටීච් කරනවා විතරයි. ඇයි? මට හරි. අර පාස්ටර් ඇවිල්ලා සින්දුව කියනවා වගේ තුමා අරගෙන සින්දුව. එතනින් ආවට මොනේ හොඳයි. right. ඊට පස්සේ හත්වෙනි පදේ. නියම වැපිරීම කියන්නේ මොකක්ද? අතන තමා වපුරන දේම කපා ගන්න. තමා මාංශ ඊළඟ පදවල කියන මොකක්ද? තමා මාංශයට වැපුරුවොත් මාංශික දේ කපා ගන්න. තමා ආත්මයට වැපුරුවොත් ආත්මික දේ ආත්මයන්න් වහන්සේ තුලින් සදාකාලික ජීවනය කපා ගන්න. කියවන ඊළඟ පදේ. ඒ හැටියට සමාගයේ මාංශය සඳහා වපුරන්නා මාංශේ කුරුවින් කපා ගන්නේ. ආත්මයන් වහන්සේ සදා වපුරන්නා ආත්මයන් වහන්සේගෙන් සදාකාලික ජීවනය කපා ගන්නේ. උගන්වන්නේ කවුද? ආත්මයන් වහන්සේ. ආත්මයන් වහන්සේ උගන්වනකොට තමයි අපගේ ජීවිත වෙනස් වෙලා වර්ධනය වෙන්නේ. හරිද? ඒ නිසා තමයි ගුරුවරයා වැදගත් වෙන්නේ අනිත් හාස්කම් වලට වඩා. මොකද දන්නවද? අනිත් හාස්කම් කරන්න ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නේ? උගන්වන්න ආලේපය අධික ලෙස අවශ්‍යයි. නැත්නම් උගන්වන්න බෑ. නැත්නම් උගන්වන්නේ කොහෙන්ද? බුද්ධියෙන්. බුද්ධිය උගන්වන්න ගියාම මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. අවුරුදු 10ක ඉගෙනුවත් අර මිනිහා එක විදිහටම තමයි ඉන්නේ. හොඳයි. ඊට පස්සේ යහපත්කම් කිරීමට කම්මැලි වෙන්න එපා. නියමිත කාලේ තමයි කපා ගන්නේ. වැපුරුවාට නියමිත කාලෙදි තමයි කපා ගන්න. ඒ නිසා ඉවසාගෙන ඉන්න කියලා කියනවා. ඒක මේ ස්වභාවික දෙයට අතදාලයි මෙතන කතා කරන්නේ ආත්මික දෙයට. හරිද? අපි ආත්මයට වැපුරුවහම අපි ආත්මික දේවල ඵල ලබා ගන්නේ අස්වැන්න කපා ගන්නේ ටික කලකට පස්සේ. ඒ මොහොතේම නෙමෙයි. right? ඒ කියන්නේ මොකද්ද? කොහොමද ඒක වෙන්නේ? මොකද අපි කියනවා ඉතිස්සලා පදේ කියවුවා ආත්මයන්න් වහන්සේ තුලින් අපි සදාකාලික ජීවනය කපා ගන්නවා. ඒක තමයි අපගේ අස්වැන්න. ඒක කොහොමද අපිට ලැබෙන්නේ? තව ඉදිරියේදී. ඔසවා ගැනීම වෙලා. ඉතින් අපිට ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. හැබැයි අපි දැන් මොකද කරන්නේ මේ? ආත්මයට වපුර ගන්නවා. මේ කතා කරන්නේ මේ ආත්මයට වපුර ගැනීම මොකද්ද? වචනය. තේරුණාද? වචනය අපි වපුර ගන්නවා. ටික කාලයක් ගියාම ඉවසගෙන හිටියාම මොකද වෙන්නේ? සදාකාලික ජීවනය අපි කපා ගන්නවා. ඒකයි මේ මෙතන කතා කරන්නේ. තේරුණාද? හොඳයි. මේක හැබැයි වැඩිපුරම මේක අර්ථකථනය වෙන්නේ අනිත් පැත්තට. සල්ලි වලට. ඔෆරින් එක දීලා ටිකක් කල් බලන් ඉන්න ඉවසගෙන ඉතුරු ටික එනකම් කියලා. අස්වැන්න එනකම් මොකද සල්ලි පැලවෙලා, ගහ වැඩිලා, ගහේ අතු දාලා, අතු වලින් ගෙඩිය මොනවාද මල් ඇවිල්ලා, මල පරාගමණය වෙලා, අරව වෙලා, මේව වෙලා සල්ලි හදන්න 10 කොට හදන්න වෙලා යනවා. 5000 කොට තව ටිකක් වැඩිපුර වෙලා යනවා.
ඒක නිසා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න කියලා කියනවා. නේද? ඒක ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. මෙතන කතා කරන්නේ එකක් ගැන නෙමෙයි. මොකද ඉස්සරපතිය මොකද්ද කියන්නේ? අපි ආත්මයන්න් වහන්සේ තුලට වැපරුවාම උන්වහන්සේ තුලින් මොකද කපාගන්නේ? සදාකාලික ජීවනය. සදාකාලික ජීවනය අපි දැන් උරුම කරගත්තට ලබාගෙන තින්නේ අපි නෑ. ඒක හම්බෙන්නේ කවද්ද අපිට? රැප්චර් එකේදී ඔසවා ගැනීමේදී. අපි උරුමයි දැන්. අපිට උරුමයි දැන්. අපි උරුමකාර වෙලා තියෙනවා. හරිද? පැහැදිලි නේද? කියවන්න. නියම කාලෙදි කපා ගන්නවා. එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම ප්‍රදානියක් කොට ඇදහිල්ලේ පවුලට අයිති වූවන්ට යහපත්කම් කරමු. එම නිසා අවස්ථාව අරගෙන ඇදහිල්ලේ පවුලට අයිති අයව, ඒ කියන්නේ අර සභාවේ නම ඇදහිල්ලේ කියලා තියෙනවා නම් විතරක් ඒකට උදව් කරන්න, අනිත් අයට උදව් කරන්න එපා. මොකද ඒගොල්ලන්ට ඇදහිල්ල නැහැනේ. ඒගොල්ලන්ට තිබ්බේ වෙන මොනවාද? මම දන්නවා ඒක. හරිද? මේ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරගෙන අපිත් එක්ක ඉන්න සහෝදර සහෝදරියන්ට තමයි අපි ඉස්සෙල්ලා උපකාර කරනවා. හැබැයි ඇයි පාවුලතුමා මේ කතාව මෙතන කියන්නේ? මේක ඔබ්වියස් කියලා අපිට හිතෙන්නේ නැද්ද? මේක සාමාන්‍යයෙන් වෙන්න ඕන දෙයක් කියලා අපිට හිතෙන්නේ නැද්ද සාමාන්‍යයෙන්? හිතෙන්න ඕනේ නේද? හැබැයි ඇයි එහෙනම් පාවුලතුමා මේක සිද්ධ වෙලා තියෙන්නේ කියන්න මේ? ඇයි මිනිස්සු කැමති අන්‍ය භක්තිකයන්ට උපකාර කරන්න, අදිරවන්දට උපකාර කරන්නේ නැතුව? මොකද්ද ප්‍රයෝජන? කොහොමද වැඩි වෙන්නේ? හරියට හරි. ඔයා දන්නවද? ඔයා අන්‍ය භක්තිකයෙකුට උපකාරයක් කරන්න. මොකද මේ මිනිහා කියන්නේ? අනේ මහත්යෝ පින් සිද්ධ වෙච්චාවේ එහෙම කිය වඳිනවා, අරවා කරනවා, අරවට කියලා කියනවා අර මහත්යා මට මේ උදව්ව කරා, අර උදව් හැමෝටම ගිහිල්ලා කියනවා මෙයා මට මේක කරා, මේක කරා. අර මහත්යා දකින්න ලාවට මේ ගාලා පැනගෙන ඇවිල්ලා කකුල් දෙක අල්ලලා ළඟලා වාහනේ ළඟට දොර ඇරලා අගේ අම්මෝ දාන සෙල්ලමක්. ඇදහිලි වන්තියට උපකාරයක් කරොත් මොකද වෙන්නේ? Thank you brother. දෙවියන් වහන්සේට කන් දුන්නට ස්තුතියි කියලා ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති වේවා කියලා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. දෙවියන් වහන්සේට ස්තුති කරනවා. දීපු කෙනා මොකද කියන්නේ? මූට දුන්නට වැඩි හොඳයි. මම අර දුන්න ගන්න දුන්නා. ඇයි? දෙනකොට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රශංසාව. යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? දකුණු අත දෙනකොට වම් අතට දැනෙන්න තියන්න එපා. ඒ කියන්නේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි ක්‍රිස්තියානිය දෙන්නේ කොහමද අද? මේ බෙර ගාලා දෙන්නේ. ඇයි? ප්‍රශංසාව ගන්න. පාවුලතුමා කියනවා යහපත අපි කරමු විශේෂයෙන්ම වැඩිපුරම සභාව ඇතුලේ ඉන්න අයට. එළියේ ඉන්න අයට වඩා එළියනට උපකාර කරන්න ඕනේ. නමුත් ඊට වඩා ඇතුලේ ඉන්න අයට අපි උපකාර කරන්න ඕනේ. right. ඊට පස්සේ 11 වෙනි පදේ. කියෝ. දැන් බලන්න ඒක පාවුලතුමා කියනවා මම බලන්න උඹලට පේන විදිහට මගේ අකුරෙන්ම ලොකුවට මම ලියලා තියෙනවාලු. ඒ කියන්නේ ඒක නිකන් හයිලයිට් කර අපි විදිහට අපි නම් අර කරන්නේ බෝල්ඩ් කරලා අන්ඩර්ලයින් කරලා දාන්නේ. ඊමේල් එකක් දානකොට දැකලා තියෙනවද? බෝල්ඩ් කරලා අන්ඩර්ලයින් කරලා ලොකුවට දාලා දානවා. ඒක වැදගත්. මේක වැදගත්. මොකද මෙතන කතා කරන්න ගත්තේ මොකද? එකිනෙකාගේ
බර උසුලා ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරපළ. ඒකනේ කිව්වේ. මේ කියන්නේ ඒක තමයි. right. ඊට පස්සේ ආන්සාකාරයෙන් සුම්ම පෙනෙන්න කැමති සියල්ලෝ චර්මච්ඡේදය ලබන්න නුඹලාට බල කරති. දැන් ඔන්න එනවා සබ්ජෙක්ට් එක. මොකද මේ ගලාති පොත ලිව්වේ ගලාති පොතේ නැත්නම් ගලාතිය සභාවට යුදෙව්වන් ඇවිල්ලා කියලා තිබුණා නුඹලා යේසුස් වහන්සේ පිළිගත්තාට මදි ව්‍යවස්ථාවේ දේවලුත් කරන්න ඕනේ විශේෂයෙන්ම චර්මච්ඡේදනය වගේ දේවල් අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ මොසස්ගේ දේවල් කළන්න ඕනෙමයි කියලා. ගලාතියේ හිටපු අය ඒක පිළිගත්තා. ඒක නිකන් ඒකට එකඟ වුණා. ඒක නිසා තමයි පවුලතුමා මේ ලියමන ගලාතියට ලියන්නේ. රෝම පොත ලියුවේ පවුලතුමා එතන වෙන ප්‍රශ්නයක් ඇති වුණා සේම් එකම හේතුව නිසා. මොකද එතනත් හිට යුදෙව්වෝ කියන්න ගත්ත ව්‍යවස්ථාව කියන්න ඕනේ කිව්වම එතන හිටපු අන්‍ය භක්තික ක්‍රිස්තියානියයි කියන්න ගත්තා නෑ අපි ව්‍යවස්ථාව තියන්න ඕනේ නෑ ව්‍යවස්ථාව ඕනෙත් නෑ ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායලේ ඕනෙත් නෑ කියලා. හරි? තේරුණාද? එකම හේතුව නමුත් ප්‍රශ්නේ එළියට ආවේ විදි දෙකකින්. දැන් මෙතන මොකද්ද ප්‍රශ්නේ ව්‍යවස්ථාව ගැන කතා කරනකොට ගලාතියේ හිටපු අය ඒකට එකඟ වුණා. ඒ නිසා පවුලතුමා කියනවා මාංශාකාරව පේන්න නැත්තම් ප්‍රසිද්ධ වෙන්න ඕන අය තමයි නුඹට ඇවිල්ලා කියන්නේ නුඹලාට ඇවිල්ලා කියන්නේ මොකද්ද? චර්මච්ඡේදනය කරන්න. හරි? ඒ කාලේ යුදෙව්වොත් එක්ක එකතු වුණා නම් සෑහෙන ප්‍රසිද්ධියක් අරගන්න තිබුණා. අද කාලේ ඒක වෙනස් දෙයක්. ඉස්සරහට ඒක සිද්ධ වෙයි. ලබන මාස 3 4 5 6 වගේ ඇතුළත ලංකාවේ මේක වෙන ආකාරයකින් සිද්ධ වෙන්න යනවා ක්‍රිස්තියානි අයට. මේ සභාවත් එක්ක සම්බන්ධ වුණොත් ඕගලන්ට හොඳ නම්බුනාම හොඳ සමාජයේ ස්ථානයක් ලැබෙයි. ඒක ප්‍රතික්ෂේප කරොත් ඕගලන්ට දුක් විඳින්න සිද්ධ වෙයි. ඒ වගේ දෙයක් වෙන්න යනවා ඉස්සරහට. right. ඒක මම පස්සේ කියන්නම්. okay. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය ගැන පීඩා නොලබන පිණිසයි. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය තුල මොකද තියෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය තුල මොකද තියෙන්නේ? අපිට උගන්වනවනේ එහෙම එකක් නැහැ කියලා. අපිට උගන්වනවනේ යේසුස් වහන්සේගේ කුරුසියෙන් පස්සේ අපිට කිසි පීඩාවක් නැහැ. අපිට තියෙන්නේ බෙන්ස් කාර් එකේ නැගලා යන්න කියලා. මේ මොකද මේ කියන්නේ? right. නමුත් උඹලාගේ මාංශය ගැන ඕන් පාරට්ටු කරන කෙනෙක් උඹලා චර්මච්ඡේදය කරවා ගන්න කැමති වෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා උඹලාට කියන්නේ මේ දේ කරන්න කියලා උඹලා ගැනට උඹලට තියෙන ආදරයටවත් මොකටවත් නෙමෙයි. උඹලා ගැන ගිහිලා කයිවාරු ගහන්න අන්න අහවල් කට්ටියවත් අපි අරගත්තා. අපි එහෙම කරා කියලා කියන අපේ පැත්තට ගත්තා කියලා කියන පිංස. උඹලා ගැන පාරට්ටු කරන පිංස. right. නමුත් අපගේ ස්වාමීන් යේසුස් වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටු කරගන්න මට නම් සිද්ධ නොවේවා. ඒ කරුණ කොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසියෙහි එනදස්න ලද්දේ කිය. මොකක්ද ඒ කිව්වේ? පවුලතුමා කියනවා මට යේසුස් වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන මට පාරට්ටු කරගන්න නැහැ. නොවේවා. මක් නිසාද? එම නිසා ලෝකය මටත් මම ලෝකයටත් කුරුසපත් කරලා. ඒ මොකද්ද? පවුලතුමා කොහොමද කුරුසපත් කරන්නේ? ඕකේ ආසාව. මම ලෝකයටත් ලෝකයා මටත්. එවනේ කිව්වේ? එවනේ තියෙන්නේ.
කුරුසපත් කළා තියෙනවා. ඒ මොකද්ද? එන්නේ පාවුලුතුමා කියන්නේ මේ. එම නිසා මාව ලෝකයට කුරුසපත් කළා තියෙනවා. මාව හරියට මෙහෙමයි. එයා කියන පින්තූරේ මේකයි. පාවුලුතුමාව ලෝකේ මැද්දට ගෙනිලා කුරුසයන ගැහුවා. ලෝකෙට. ඒ කියන්නේ නෑ. පාවුලුතුමා කියන කෙනා එයාගේ මුළු ජීවිතේම කැප කරනවා ලෝකයට යේසුස් වහන්සේගේ පණිවිඩය දෙන්න. මාව ලෝකෙට කුරුසේ එනගා. යේසුස් වහන්සේගේ කුරුසේ ගැන මම ප්‍රකාශ කරන පිණිස මාව ලෝකයට කුරුසේ ලෝකයව මට කුරුසපත් කළා. ඒක නිසා පාවුලුතුමා කියනවා මම ඒ ගැන විතරක් පාරක්කු කරනවා. ඒ කියන්නේ මම වෙන අය වෙනුවෙන් ලෝකයා වෙනුවෙන් මම මැරිලා කියන්නේ මැරිලා ශාරීරික නෙමෙයි. මගේ ජීවිතේ කැප කරලා. මගේ කියලා කිසි දෙයක් නැහැ. ලෝකයා වෙනුවෙන් මම ජීවත් වෙනවා. ඒ ගැන යා පාරක් කරගන්න. නේද දුෂ්වරද? ඒක නෙවෙයි විතර කියන්නේ. නිකන් කට්ටිය නිකන් බලාගෙන ඉන්නවා. මේක මොකක්ද ඒ? තේරුණාද? නැත්නම් වෙන එකක්ද කියන්නේ? කියන්නකෝ. ඒකද කියන්නේ නැත්නම් වෙන එකක්ද කියන්නේ? ඒක වෙන්න ඇති. ආපහු කියවන්නේ පදේ සිස්ටර්. 14 ඒ කරන කොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසියේ අන දසන. හරි. ඊට පස්සේ මක්නිසාද අලුත් නැවිල්ල මිස චර්මච්ඡේදේවත් අචර්මච්ඡේදේවත් කිසිවක් නොවේ. තවද යම් පමණ දෙනෙක් මේ විවිධ ප්‍රකාර අපිට එක කැල්ල මිස් වුණා. අපිට sorry අපෝ කියන බටි. අපෝ කියන 15 අපෝ කිව්ව. මක්නිසාද අලුත් නැවිල්ල මිස අලුත් නැවිල්ල මිස චර්මච්ඡේදේවත් අචර්මච්ඡේදේවත් කිසිවක් නොවේ. පොඩක් කුරුස්සේ පණිවිඩය මොකද්ද? දැන් පාවුලුතුමා කිව්වා කුරුසපත් වෙලා තියෙනවා ලෝකයා වෙන. ඒක ලෝකයට කියලා කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේගේ කුරුසපත් වීම ගැන. කුරුසය ගැන තමයි කතා කරන්නේ. කුරුසය ගැන මොකද්ද කියන්නේ? මරුණා. ඊට එච්චරද? ජීවනත් තියෙනවා. හරි කොහොමද වෙන්නේ? හරි. එතකොට මොකද වෙන්නේ අපිට? ගැලවෙලා මොකද වෙන්නේ? මොකද? අපේ ලක් වෙනවද අපි? නව මැවිල්ලක් වෙනවනේ. ඒක නේද අපි කියන්නේ ගිහිල්ලා. මෙතන මොකද කියන්නේ? නව මැවිල්ල මිස දෙනෙක් මේ විවිධ ප්‍රකාර හැසිරෙන්නෝද ඔවුන් දෙවියන් වහන්සේගේ ඊශ්වරයට සමාදානයක් දයාවත් වේවා. ආපහු කිව්ව? තවද යම් පමණ දෙනෙක් මේ විවිධ ප්‍රකාර මොකද මේ මේ විදිහට ගමන් කරනවා නම්
කද්දමන්ද කියලා තියෙන්නේ. මේ කියලා තියෙන්නේ මේ විදිහට ජීවත් වෙන අයට, මේ විදිහට ඉන්න අයට සමාදානයත් කරුණාවත් වේවා. ඔවුන්ට විතරක් නෙමෙයි ඊශ්‍රායලයටත් එසේම වේවා. ඒකයි කියන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම හිතන අයට විතරක්ම නෙමෙයි සමාදානය වේවා කියලා කියන්නේ ඊශ්‍රායලටත් සමාදානය වේවා. ඒ ඊශ්‍රායල කියලා කිව්වේ තමයි. මෙතන කතා කරන්නේ විවස්ථාව ගැනනේ. අවශ්‍ය වෙන්නේ චර්මච්ඡේදන අචර්මච්ඡේදන නෙමෙයි නව මැවිල්ල. හරිද? එහෙම හිතන කෙනාට ආශිර්වාදය වෙනවා. හැබැයි ඒකම ඊශ්‍රායලට ආශිර්වාදය වෙනවා. සමාදානය වෙනවා. හරිද? හරිද? right. okay. ඒ මොනවාද විවරණ කිව්වේ? මොනවාද යාගේ තිබිච්ච කැලල්? මොනවාද යාගේ තිබිච්ච කැලල්? හා? කියවන්න 2 කොරින්ති 11 23 ඉඳලා පොඩ්ඩක් කියවන්න 23 24 25 ඔක්කොම කියවන්න ඕනේ 24 ඒ පොරවල් දෙක තුනක් විතරක් කියවන්න. යේසුස් වහන්සේ පිළිබඳ කැලල් නේද? ඉවරනේ යේසුස් වහන්සේ නිසා ලැබපු කැලල් මොනවාද? බොහෝ වැඩවලිනුත් හිරගෙවලක් ගිහලා තියෙනවා. අනේ ගුටි කාලක් තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ කසපහර 39ව පස්වක්තාවක් කරලා තියෙනවා. යේසුස් වහන්සේ ගත්ත එකපාරයි. යේසුස් වහන්සේට කසපහර 39 ගැහුවේ එකපාරයි. හරිද? පාවුලතුමාට කීපාරක් ගාලා තියෙනවද? 5 පාරක්. right. ඊට පස්සේ 2 කොරින්ති 11:23 ඉඳලා. හරි, බයිබලස් එකේ වල. හරි කියවන්න. එකවරක් ගල්කසු ලැබී. තුන්වරක් නැව් බිඳි උපද්‍රවයට පැමිණුනේ. රාත්‍රිය පුත් දවාල පුත් ගැමුණේ සිටිනේ. තවද බොහෝ විට ගමන් වලටද ගංගා උපද්‍රව වලටද සොර උපද්‍රව වලටද මාගේ රටවැසියන්ගේ පැමිණි උපද්‍රව වලටද අන්‍ය ජාතීන්ගේ පැමිණි උපද්‍රව වලටද නුවරෙහි උපද්‍රව වලටද අනේ උපද්‍රව වලටද මුදේ උපද්‍රව වලටද බොරු සහෝදරයන්ගේ පැමිණි උපද්‍රව වලටද වැඩසම දෙහිසී වලටද නොයෙක් විට නිදි මැරීමටද සුද්ධාව සහ පිපාසයටද නොයෙක් විට නිරාහාරව සිටීමටද ශීතලයටද අන්තභාවයටද පැමිණේ. ඕක අද කාලේ කටර ගිලකෝනම් මේ මිනිහා බදලිවන්තෙක් වෙන්නේ කොහොමද? අද ඉල්ල මදි යාගේ වපුරලා තියනවා හරිය නෑ යා. වැපිරීමේ ප්‍රශ්නයක් තියෙනවා යාට. හරියට කරන්නේ නැත්තම් මෙහෙම වෙන්න කියන්නේ පාවුලතුමාට. ඉස්සු විකාරණේද අද උගන්වන්නේ. පාවුලතුමා කියනවා මේවා තමයි මම ක්‍රිස්තුස් වහන්සේ නිසා මගේ ඇඟේ තියෙන ලකුණු. මේවා කියන්නේ කවුද මේ? මේ තුලින් ගිය මිනිස්සෙක්. එක වෙලාවකට හිතනවා එක මිනිහෙකුට මෙච්චර කරන්න පුළුවන්ද කියලා.
මෙච්චර තුලින් ගිහිලා කොහොමද ජීවත් වුනේ කියලා හිතන්න. දෙවියන් වහන්සේගේ කරුණාව. මේ දේ වෙනවා කියලා පවුලතුමාට කිව්ව නේද? දන්නවද කිව්වද? පෙරණ ක්‍රියාපද. අපි එතනින් අවසන් කරමු මේ කියලා. ක්‍රියාපොතේ පාවුලතුමාව කැඳෙව්ව වෙලාවේ යේසුස් වහන්සේ. ක්‍රියා 9 15 16 කියවන්න. රජුන්ද ඊශ්වර පුත්‍රයන්ද ඉදිරියට ගෙනෙන්නට මානසික හොරාගන්නා ලද වාචනයක්ය. ඔහු මාගේ නාමය නිසා කොපමණ දේ හිතට ඕනෑද කියලා ඔහුට දක්වන්නේ කිව්වේ. මාගේ නාමය නිසා කොපමණ දේ විඳින්නට යනවද කියලා මම ඔහුට පෙන්නනවා. suffer. අද ක්‍රිස්තියානි ජීවිතේ මොකද්ද පෙන්වන්නේ? ඇලියොන් එකට වැඩිය උඩින් කාර් එකක් තිබුණ නැත්නම් එයා අධිරිවන්තයෙක් නෙමෙයි. එයාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න අද උගන්වන ක්‍රිස්තියානිය. පාවුලතුමාව කැඳවන වෙලාවේ යේසුස් වහන්සේ කියනවා මොකද්ද? ඔහු මං වෙනුවෙන් කොච්චර විඳින්න යනවද කියලා මං ඔහුට පෙන්නන්නම්. අතන මේක සිද්ධ වුණා. ඇයි මෙහෙම දුක් විඳගෙනත් පාවුලතුමා සේවය කරේ? ඇයි? අපි සේවය කරන්නේ, අපි වැඩ කරන්නේ, අපි ජීවත් වෙන්නේ මේ ලෝකෙට නෙමෙයි නිසා. පාවුලතුමා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ ඇනගසා සිටින්නේ. පාවුලතුමා කියනවා එයා මැරිලා. එහෙත් මම ජීවත් වෙනවා. නමුත් මා ජීවත් වෙන මේ ජීවිතය තවදුරටත් මා ජීවත් වන්නේ මා උදෙසා නොව. මා වෙනුවෙන් මැරුණා. अंतिम पदे की हो යේසුස් වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමග වේවා කියලා කියනවා ගලාතියයි. ඒ මොකද අනුග්‍රහය නිසා තමයි අපි ගැලවෙන්න ලබලා තියෙන්නේ. විවස්ථාව නිසා නෙමෙයි. හරි. හොඳයි. ගලාති පොත අවසන්. ගලාති පොතේ අධ්‍යයනය අවසන්. ආමෙන්. යාඥා කරා. දෙකක් මට පැහැදිලි කරත හැකි. අනිත් එක තමයි මට මතක නැත්තේ. වර්ඩ් ඔෆ් ෆේත් කියන පොතේ තියෙන්නේ ඔක. ඒක කොරන්ටි දෙන්නේ. දීමනා කියන තැන නේද? දීමනා කියන තැන නේද කියන්නේ? හරි. මම සිස්ටර් ඊළඟ සුමානේ කතා කරනවා දීමනා සහ ඵල ගැන. ඵල සහ දීමනා ගැන. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. හරි. සුද්ධාත්මයන් වහන්සේගේ දීමනා කියන්නේ මොනවද? ඵල කියන්නේ මොනවද? ඒ දෙක මොනවද කියන එක අපි විස්තරාත්මකව අධ්‍යයනය කරමු. හොඳයි අපි යාඥා කරමු. स्वामी අපි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා මේ දුන්න රාත්‍රිය නිසා ස්වාමී. ඔබ වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්න මේ දුන්න අවස්ථාව ගැන අපි ඔබ වහන්සේට ස්තුතිය ප්‍රකාශ කරනවා ස්වාමී. ශුද්ධාත්මයන්ගේ ඔබ වහන්සේ අප සමග සිටීමේ ඔබ වහන්සේ අප මත තබා තිබෙන ඒ ආලේපයම අපිට උගන්වපු නිසා අපි ස්තුතිවන්ත වෙනවා.
ස්වාමීනි මේ ඉදිරි දිනවලදී ඔබ වහන්සේගේ ඒ ආලේපයම තව අපිට මේ වචනය තුලින් උගන්වන්න කියලා අපි ඉල්ලනවා. දෙවියන්නි ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තන අපි සියලු දෙනා බාර වෙනවා. ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේගේ ශරීරයත් රුධිරයත් සංකේතවත් වෙන ඒ රොටි වලටත් කුසලානයටත් සහභාගී වෙන්නට අපි එකිනෙක කෙනාගේ ජීවිත සූදානම් කරමින් සුදාත්මයන්නි අපි එකිනෙක කෙනාට ඔබ වහන්සේ ස්වාමීනි මේ මොහොතේ ඒ ස්පර්ශය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා ස්වාමීනි. මෙන්න අපි අපගේ ජීවිත විමසා බලනවා ස්වාමීනි ඔබ වහන්සේගේ. මන්ද ස්වාමීනි ඔබ වහන්සේගේ වචන කියනවා ඔබ වහන්සේගේ ඒ භෝජන සංග්‍රහයට සහභාගී වන්නට ප්‍රථම අපි එකිනෙක කෙනාට අපගේ ජීවිත විමසා බලමින් උන්වහන්සේගේ ශරීරයට වරදකරුවෙක් නොවන පිණිස අපගේ පාප ගැන අපගේ ජීවිත ගැන විමසා බලමින් ඔබ වහන්සේ ඉදිරියේ පිරිසිදු වෙන්න. දෙවියන් මෙන්න මේ මොහොතේ අපි එකිනෙක අපගේ ජීවිත විමසා බලනවා. ඔබ වහන්සේට විරුද්ධව අපේ සිදු වුණා වූ සෑම පාපයක්ම වැරද්දක්ම මේ මොහොතේ අපි සිහි කරනවා ස්වාමීනි. දැන නොදැන අපෙන් සිදු වුණා ඒ සියලු පව්ගෙන මේ මොහොතේ අපි දුක් වෙමින් පසුතැවෙනවා ස්වාමීනි. ඔබ වහන්සේගෙන් සමාව දෙවියන්නි ඔබ වහන්සේගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දා කල්වරි කුරුසයේදී වැගිරුවා වූ ඒ ලේවලින් ඒ පූජාව කරන කොටගෙන අප සියලු දෙනාව ස්වාමීනි පාපයෙන් නිදහස් කරන පිණිස ඒ ලේවලින් අපි වසෝදා පිරිසිදු කරන්න කියලා අපි ඉල්ලනවා. මෙන්න ස්වාමීනි අපි එකිනෙක ඔබ වහන්සේගේ ශුද්ධකම් ධර්මිෂ්ඨකම් නිදහස් කරන්න ස්වාමීනි. අපි සිහි කරනවා මේ මොහොතේ එදා රාත්‍රී ආහාරයේදී උන්වහන්සේ රොටි රැගෙන ඒට සිදුවීමෙන් කිව්වා මේ නුඹලා වෙනුවෙන් කැඩෙන්නා වූ මාගේ ශරීරය කියලා. යේසුනි ඔබ වහන්සේ එදා ස්වාමීනි කුරුසියේදී ඔබ වහන්සේගේ ශරීරය කැඩෙන්න ඉඩ හැරියා ස්වාමීනි. ඒ තුවාල වලින් අපිට සුවය තිබෙන බව ඔබ වහන්සේගේ වචනේ අපිට කියනවා. මේ රොටි වලට ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. මේ රොටි වලින් සංකේතවත් වෙන්නේ ඔබ වහන්සේගේ ශරීරය. ඒ තුවාල වුණ ශරීරය. මේ රොටි කඩා අපි ඒට සහභාගී වන විට ඔබ වහන්සේගේ කැඩුනා වූ ශරීරය අපි සිහි කරමු. ඒට සහභාගී වෙනවා. පංගුකාරත්වය ලබනවා. ඒ තුලින් ස්වාමීන් අපේ ශරීරයට ඔබ වහන්සේ මේ රොටි ආශිර්වාදයක් කරන්න. ඔබ වහන්සේගේ සුවය අපි එකිනෙක කෙනාගේ ජීවිතවලට නිදහස් කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ